හරිද? එතකොට මෙන්න මේ වගේ කූරක් තියෙනවා. මෙන්න මේ වගේ මැග්නටික් ඩිස්ක් එක තියෙනවා. දැන් ඔයගොල්ලෝ ලැප්ටොප් එකේම මේ ලැප්ටොප් එකේම ඔයගලන්ට අත තියලා බැලුවොත් තේරෙනවා. මේ මැග්නටික් ඩිස්ක් කැරකෙනවා. හරි? මේ මැග්නටික් ඩිස්ක් කැරකෙනවා. හරි? මේවා මේ කැරකෙනවා. එතකොට මේවා කැරකෙද්දී දැන් මැග්නටික් ඩිස්ක් එක ඇතුලේ තියෙනවා කොටස්. හරිද? මේ ඔක්කොම හරි දැන් මේ මැග්නටික් ඩිස්ක් ඇතුලේ තියෙනවා කොටස්. හරි මැග්නටික් ඩිස්ක් ඇතුලේ තියෙනවා කොටස්. දැන් මේවා තියෙනවා නම් මේක ඇතුලේ තියෙනවා මෙහෙම ට්‍රැක්ස් තියෙනවා. හරි මේ වගේ ට්‍රැක්ස් තියෙනවා. මේ ට්‍රැක්ස් ටිකත් ආයෙ ඩිවයිඩ් වෙනවා. හරි මේ ට්‍රැක්ස් ටිකත් ආයෙ ඩිවයිඩ් වෙනවා. කෑලි වල ඩිවයිඩ් වෙනවා. ඒතකොට ඔය කෑලි වලට තමයි data store වෙන්නේ. හරි data store වෙන්නේ. එතකොට දැන් ඔය data store වෙන එකේදී ඔය මේක අපිලිවෙලට ස්ටෝ වෙනවා. ඊට පස්සේ ඕක පිළිවෙලක් කරගන්නවා කම්පියුටර් එකෙන් ඩිෆ්‍රැග්මන්ට් වෙනවා. ඔය වගේ කතාවක් තියෙනවා. අපි ඔය කතාව මම කරද්දී ඔක ගැන වැඩි විස්තර කියලා දෙන්නම් ඈ. වැඩි විස්තර කියලා දෙන්න. දැනට ඒක වැඩි හිතන්න එපා. මේ වගේ මේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ මේ වගේ තැටියක් තියෙන්නේ. මේ තැටිය ඇතුලේ මේ වගේ ඛණ්ඩනය වෙලා තියෙනවා. හරි මේ වගේ පාටිෂන් වෙලා තියෙනවා. ඒතකොට මේ පාර්ට්ස් වලට data store වෙනවා. data store කරන්නේ මෙන්න මේ කූරක් වගේ තියෙන. අපි කියනවා ඒක රයිට් එක කියලා. ඒ නිකන් පෑනින් ලියනවා වගේ තමයි. පෑනින් ලියනවා වගේ තමයි මේක කැරගෙද්දි මේ ඩිස්ක් කැරගෙද්දි මේ රයිට් එකෙන් data store කරනවා මේ ඩිස්ක් වල. හරි සරලව එහෙම මතක තියාගන්න දැනට. අපි ඕක වැඩි දුර අර ඩිෆ්‍රැග්මන්ට් පාර්ට් එකේදී මම කියන්නම් කොහොමද මොන තැන්වලද ස්ටෝර් වෙන්නේ එහෙම කතන්දර ටික. හරි දැන් අලුතෙන් ආවේ පිටු කීයේ පොතක්ද ගන්න ඕනේ පරණ නෝට්ස් ටික ගන්න කොහොමද කියලා අහලා තියෙනවා. මෙහෙමයි දැන් අපි තුන්වෙනි පාඩමනේ කරේ. අර තුන්වෙනි පාඩමනේ පුතේ කරේ. එතකොට මේ තුන්වෙනි පාඩමේ නෝට්ස් ටික ලියාගත්තයි කියලා ඔයාලට දැන් ඇත්තටම වෙන ක්ලාස් එක නම් එහෙම කරනවා. ඔයා දැන් අලුතෙන් ආවයි කියලා එහෙම නිකම්ම ලියාගන්න එහෙම කිය. දැන් මම එහෙම කැමති නෑ. දැන් ක්ලාස් එකේ ඉන්න අනිත් ළමයි දන්නවා. අලුතෙන් කියන්නේ යම් කිසි ටිකක් මිස් වෙලා ආපුවා මම මේක ඒගොල්ලන්ව වෙනම අරගෙන කවර් අප් එකක් කරා. හරි මට පුළුවන් උපරිමයෙන් මට පුළුවන් විදිහට මට වෙලාව තියෙන විදිහට මම අලුතෙන් ආපු ළමයි වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරා. දැන් මේ තව අලුතෙන් කෙනෙක් ඉන්නවා. ඔයාට මම තුන්වෙනි පාඩමේ නෝට්ස් ටික ලියාගත්තාට දැන් නම්බර් සිස්ටම්ස් අපි කරේ. ඒකේ පොඩ්ඩක් අර මැත්ස් තියෙන්නේ. එතකොට මේ ගණන් හදනවා වගේ දේවල් ටිකක් තියෙන්නේ. එතකොට ඒක නෝට්ස් ටික බලනවට වඩා ඒක ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ ටික ඔයාට ඔයා පොත මෙහෙමයි පොත ගන්න ඕනේ CR පොතක් ගන්න. හරි CR පොතක් ගන්න. CR පොතක් ගන්න ඕනේ අනිවාර්යෙන්. CR පොතක පාට පෑන් වලින් ලියන්න ඕනේ. CR පොත කවන්නේ අපිට පිටු කීයක් වුණා මට කමන්නේ CR පොතක තමයි ලියන්න ඕනේ. ඔයාලට මෙහෙම දැනට දැන් අපි තුන්වෙනි පාඩම දැන් අද ගොඩක් දුරට ඉවර වෙනවා මේ කොහොමද ලබන සතියේ අපි හතරවෙනි පාඩම පටන් ගන්නවා. අලුත් පාඩම් පටන් ගන්නවා. කවුද ප්‍රමෝදි ඉන්නවනේ ඔව් සර්
මේ ඔයාට මම මේ අලුත් එක්කෙනාගේ නම්බර් එක එවන්න. හරි. ඔයාට පුළුවන්ද අපි දැන් මෙච්චර වෙලා කල් ලියපු නෝට්ස් ටික ෆොටෝ ගහලා එයාට යවන්න? පුළුවන් සර්. පුළුවන්. හරි. එතකොට කවුද සුසින්දු නේද? ඔයාට මේ ෆොටෝස් ටික මේ මෙයා එවයි. නෝට් එකේ එවයි ඔයා එක ලියා ගන්න. පිළිවෙලට ලියා ගන්න. පිළිවෙලට ලියනවා මම මේගොල්ලන්ට කියලා තියෙනවා මේ පිළිවෙලට ලියන්න කියලා නෝට්ස්. එතකොට මේ පිළිවෙලට ලස්සනට පාට පෑන් වලින් ලියන්න. ලොකුවට ලියන්න. පාට පෑන් වලින් ලියන්න. කළු පාට පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් පාට පාවිච්චි කරන්න. පාට පාටින්ම ලියන්න. ලොකුවට ලියන්න. සියාර පොතක ලියන්න. ලස්සනට පිළිවෙලට නෝට් එක ලියන්න. මෙයා එවයි. මම ඔයාගේ නම්බරේ මෙයාට යවන්න. මෙයා ඔයාට නෝට්ස් ටික එවයි. ඔයා මේ නෝට් ටික දැනට ලියාගෙන තියාගෙන ඉන්න. තියාගෙන ඉන්න. උඩ මම ඔයාට තුන්වෙනි පාඩම කවර් කරන්න මේ chance එකක් බලමු දැන්. ඔයගොල්ලෝ තාම grade 10 නේ. grade 10 නිසා දැන් දැන් මේ අවුරුද්දේ අන්තිමට grade 10 වලට එන batch එකක් ඉන්නවනේ. ඒගොල්ලන්ගෙත් මම අනිවාර්යෙන් තුන්වෙනි පාඩම තමයි මුලින් කරන්නේ. ඒ කරද්දි මම ඔයාව ඒකට සම්බන්ධ කරගන්නම්. එතකන් ඔයා නෝට් ටික කියවලා ගොඩක් දුරට නෝට් ටික කියවලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි. 100ට 75ක් විතර ඔයාලට මගේ නෝට් එක කියවලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද වෙන්නේ කියලා. දැනට නෝට් එක ලියාගෙන පුළුවන් තරම් කියවලා ඒ ගණන් ටික බලලා පුළුවන් නම් හදලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔයාලට මගේ මම ආයේ තුන්වෙනි පාඩමක් යන ක්ලාස් එකකදී මම ඔයාව ජොයින් කරගන්න. ඒකට එතකොට ඔයාලට තුන්වෙනි පාඩම කවර් කරගන්න පුළුවන්. හරිද? හරි නේද? මොකද තුන්වෙනි පාඩම විතරයි මිස් වෙලා තින්නේ. අපි වෙන කිසි පාඩමක් කරේ නැහැ. ඒ පාඩම විතරයි කරේ. ඒකින්ද ලොකු ප්‍රමාණයක් එහෙම මිස් වෙලා නැහැ. හරි. එතකොට හරි. දැන් අපි හිටියේ කෝඩින් සිස්ටම්ස් වල. දැන් මම කිව්වා කෝඩින් සිස්ටම්ස් මොකද්ද? කෝඩින් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියන අවබෝධය ගත්තා. එතකොට දැන් කෝඩින් සිස්ටම් මම කිව්වා ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට අවශ්‍යතාවය අනුව වර්ධනය වුණා. එහෙම එතකොට කෝඩින් සිස්ටම්ස් ඔක්කොම 4ක් තියෙනවා. හරි. ඒක පළවෙනි එක තමයි BCD, දෙවෙනි එක ASCII, තුන්වෙනි එක EBCD IC, හතරවෙනි එක Unicode. හරි. Unicode කියන්නේ අපි දැන් මේ කාලේ වර්තමාන කාලේ අපි පාවිච්චි අපේ කම්පියුටර්ස් වල, අපේ ලැප්ටොප් වල, අපේ මොබයිල් ෆෝන්ස් වල පාවිච්චි වෙන කෝඩින් සිස්ටම්. හරි. එතකොට අනුමාතෘකාව දාගන්න පළවෙනි එක BCD. BCD. සබ් ටොපික් එකක් දාගන්න BCD. BCD කියන්නේ binary coded decimal කියන එක. දැන් මේ එතකොට මේක තමයි අර කම්පියුටර්ස් ආපු කාලේ. හරි ඉස්සර කාලේ, පරණ කාලේ පාවිච්චි කරපු කෝඩින් සිස්ටම් එක. ඒ කියන්නේ මේ කාලේදී පාවිච්චි වුණේ ඉලක්කම් විතරයි. හරිද? එතකොට මේ BCD කියන කෝඩින් සිස්ටම් එකෙන් හැකියාව දීලා තියෙනවා කැරක්ටර්ස් ඔක්කොම 16කට. හරි? කැරක්ටර්ස් 16කට. හරි? කැරක්ටර්ස් 16කට බයිනරි කෝඩ් මේකෙන් දීලා තියෙනවා. හරි? එතකොට සබ් ටොපික් එක දාගත්තනේ BCD කියලා. එතකොට තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. English medium කට්ටිය ලියාගෙන we can use 16 characters. We can use 16 characters we can use 16 characters
through this coding system. Through this coding system. මෙම ක්‍රේත ක්‍රමය හරහා මෙම කේත ක්‍රමය හරහා ඩිජිට් 16ක් භාවිතා කළ හැක. ඩිජිට්ස් 16ක් භාවිතා කළ හැක. ඩිජිට්ස් 16ක් භාවිතා කළ හැක. හරිද? දැන් මේ BCD ක්‍රමයට අපිට එක්සෑම් එකට සමහර වෙන්න පුළුවන් BCD වලින් ලියන්න කියලා. දැන් සංඛ්‍යාව දැන් මේ කිව්වා අපි මේ කෝඩින් සිස්ටම් එක පාවිච්චි කරේ කම්පියුටර් ආපු කාලේ. ඉස්සර කාලේ. ඒතකොට ඉස්සර කාලේ මේ ඉංග්‍රීසි කීපෑඩ් තිබ්බේ නැහැ. කීබෝඩ් තිබ්බේ නැහැ. ඉමෝජි අනම්මනම් ඒව තිබ්බේ නැහැ. සිම්බල් තිබ්බේ නැහැ. ගණිතමය වැඩ කටයුතු සඳහා තමයි කම්පියුටර් එක නිෂ්පාදනය මැනුෆැක්චර් කරලා තිබ්බේ. එතකොට ගණිතමය වැඩ කටයුතු සඳහා නිසා ඒ කාලේ පාවිච්චි වුණේ ඉලක්කම් විතරයි. එතකොට ඉලක්කම් කම්පියුටරේ ඉන්පුට් කරන්න විතරයි අවශ්‍යතාවය තිබ්බේ. ඒක නිසා ඔක්කොම කැරක්ටර්ස් 16ක අවශ්‍යතාවයක් විතරයි මේ පරිගණක ලෝකයේ ඒ කාලේ තිබිලා තියෙන්නේ. හරි පරිගණක ලෝකයේ කැරක්ටර්ස් 16ක රික්වයර්මන්ට් එකක් තමයි තිබිලා තියෙන්නේ වැඩ කරගන්න. හරි. එතකොට ඒකට පාවිච්චි කරපු කෝඩින් සිස්ටම් එක තමයි BCD කියලා කියන්නේ. එතකොට මේ පාවිච්චි කරපු ඉලක්කම් කම්පියුටර් ඇතුළට යන්නේ කොහොමද? අපි කිව්වා බයිනරි කෝඩ් එකක් විදිහට තමයි යන්නේ. එතකොට මේ මොකක්ද මේ බයිනරි කෝඩ් එක කියලා ලියන්න කියලා ප්‍රශ්න එනවා අපිට. හරිද? එතකොට ඔයගලන්ට මතකයිනේ අර ස්විච් සිස්ටම් එක. ස්විච් සිස්ටම් එක පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. මොකද දැන් ඕකටත් අච්චුපතේ වගුව දීලා දිනවා වගුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? දැන් අලුතෙන් ආපු එක්කෙනාට විතරයි මේක පොඩ්ඩක් තේරෙන්නේ නැතුව යන්නේ. එයා පොඩ්ඩක් ඒක දැනට අහන් ඉන්න පුතේ නැත්තම් කරන්න දෙයක් නැහැ. මේක අන්තිම හරින පාඩමේ. අනිත් කට්ටිය දන්නවා ස්විච් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? බයිනරි නම්බර් එකක් නම් දකුණු පැත්තේ කෙරවලේ ඉඳන් වම් පැත්තට යනකම් තියෙනවා ස්විච් එකක්. ඔන් ඕෆ් වෙන ස්විච් එකක් තියෙනවා බයිනරි නම්බර් එකක. කියන්න බලන්න දන්න කට්ටිය. මතක කට්ටිය කියන්න බලන්න. කීවෙනි ස්විච් එකෙන්ද පටන් ගන්නෙ? 1. හරි. 1 තියෙනවා. ඊළඟට තියෙන ස්විච් එක කීයද? කියන්න. අපි කරා අර ඔක්ටල් හෙක්සාඩෙසිමල් හරවත් මේ ද්විමය හරවත් දිගරේ 1 තියෙනවා. කෝ කියන්න? මතක නැද්ද? 1 තියෙනවා. 1 කියන ස්විච් එක තියෙනවා. ඊට පස්සේ කරා මතක නැද්ද? බයිනරි නම්බර් එකක් ගන්නොත් 1.1.1.1.1 කියලා බයිනරි නම්බර් එකක් ගමු. මේ බයිනරි නම්බර් එක ASCII හැංගිලා තියෙන ස්විච් 4ක් තියෙනවා නේ. මේවා මේ හැම බිට් එකක් ASCIIම හැංගිලා තියෙන ස්විච් එකක් තියෙනවා නේ. ඒතර මේ දකුණු පැත්තේ කෙරවලේම ඉන්න ස්විච් එක කවුද? 1. ඊට පස්සේ මෙයාගේ ඇතුලේ 2. ඊට පස්සේ 4. ඊට පස්සේ 8 නේ. 1 2 4 8. අපිට ඕනම් තව යන්න පුළුවන්. ඕගොල්ලන්ට තේරෙනවා කටපාඩම් ගන්න නෑ මේ දෙකෙන් වැඩි කර ගිහිල්ලා තියෙන්නේ. 1 2කින් වැඩුණාම 2යි, 2 2කින් වැඩුණාම 4යි, 4 2කින් වැඩුණාම 8යි. ඕනම් තව යන්න පුළුවන්. 8 2කින් වැඩුණාම 16, 16 2කින් වැඩුණාම 32යි. ඕමම තව යන්න පුළුවන්. ඕන තරම් යන්න පුළුවන්. අපිට එච්චර අවශ්‍ය වෙන්නේ ඕන වෙන්නේ නෑ. මෙන්න මේ ටික දැනගත්තම ඇති. එතකොට නේ
ඔන්න මේ බයිනරි සංඛ්‍යාව. මේ ද්විමය සංඛ්‍යාව මේකේ ඇස්සේ හැංගිලා තියෙන ස්විච් ටික තමයි අපි මේ ලියාගත්තේ. පේපර් එකට මේවා ලියන්න අවශ්‍ය නැහැ. හරි? ලියන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. ඉතින් කොහොමත් මේක මේ ඔළුවෙන් කියන්නේ කල්පනා කරලා හිතින් හදන්න පුළුවන්. එතකොට ඔන්න 1 කියන ස්විච් එක ඔන් වෙලා තියෙන්නේ. 4 කියන ස්විච් එක ඔන් වෙලා තියෙන්නේ. 8 කියන ස්විච් එක ඔන් වෙලා තියෙන්නේ. මෙතන බිඳුව තියෙන්නේ. ඒ කියන්නේ 2 කියන ස්විච් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඔන් වෙලා තියෙන ස්විච් එකේ එකතුව තමයි අපිට ගන්න තියෙන්නේ. එතකොට ඔන් වෙලා තියෙන ස්විච් එකේ එකතුව මොකද්ද? 8යි 4යි 12යි 12යි 1යි 13යි. නේ? එතකොට දැන් මේ බයිනරි ඩෙසිමල් කරන විදිහ දන්නව නේද? එතකොට මේ බයිනරි ඩෙසිමල් කරනවා. එතකොට දැන් මේ BCD කෝඩින් සිස්ටම් එකට අදාළ BCD කෝඩින් සිස්ටම් එකට අදාළව දැන් අපිට කියනවා අපිට එනවා එක එක දැන් ගත්තොත් අපිට කියනවා 48 කියන සංඛ්‍යාව BCD කෝඩින් සිස්ටම් එකෙන් දක්වන්න කියලා. එතකොට නිකන් බය වෙලා කල්පනා කරන්න එපා පේපර් එකේ ඕක ආපුවම අම්මා BCD කෝඩින් සිස්ටම් එක කියලා ඒක වචන දැක්ක ගමන් බය වෙන්න එපා. අපි දන්න දේම තමයි තියෙන්නේ. මොකද්ද? මේක බයිනරි වලට හරවන්නයි තියෙන්නේ. හරි? අර ස්විච් සිස්ටම් එකට බයිනරි වලට හරවන්නයි තියෙන්නේ. හරි? එච්චරයි කරන්න තියෙන්නේ. බයිනරි වලට හරවන්නයි තියෙන්නේ. හරි? දැන් මේ හතර හදන්නේ කොහොමද? හතර හදන්න නම් මොනවාද ඔන් කරන්න ස්විච් ටික? 4 කියන ස්විච් එක ඔන් කරා. 2 කියන ස්විච් එක ඕෆ් කරා. 1 කියන ස්විච් එකත් ඕෆ් කරා. හරි? BCD වලදී බිට් 4 සෙට් හැම වෙලේම තියෙන්න ඕනේ. ඒකින්ද ඉස්සරහට බිංදුවක් දාන්න. හරි? තේරුණානේ? දැන් 4 කියන එක අපි හදාගත්තා. 1 කියන ස්විච් එක ඕෆ් කරා. 2 කියන ස්විච් එකත් ඕෆ් කරා. 4 කියන ස්විච් එක ඔන් කරා. මොකද 4නේ හදාගන්නවා. 8 කියන ස්විච් එකත් ඕෆ් කරා. හරි? දැන් හිතන්න පුළුවන් මොකටද මේ 8 දාන්නේ? මොකද දාන්න වෙනවා. මොකද BCD වලදී බිට් 4 සෙට් තමයි අපි තියෙන්නේ. ඊළඟට 8 කොහොමද හදාගන්නේ? ලේසි 8 හදාගන්න කොහොමද? 8 හදාගන්න 8 කියන ස්විච් එක ඔන් කරා. අනිත් ඔක්කොම ස්විච් ඕෆ් කරා. නේ? 8 කියන ස්විච් එක ඔන් කරා. 4 ඕෆ්, 2 ඕෆ්, 1 ඕෆ්. එතකොට 8 හැදිලා තියෙනවා. ඔන්න අපි 48 කියන එක BCD වලට හරවලා තියෙනවා. නේ? එතකොට උත්තරේ මොකද්ද? උත්තරේ තමයි 0.1 ඔන්න BCD වලින් උත්තරේ. ඔන්න BCD වලින් උත්තරේ. මේක ලියාගන්න මේක ලියන්න ටක්කා මේක ලියන්න. මේක ලියන්න. මේක ලියාගෙන මේක ලියාගෙන 75 හරි 75 කියන සංඛ්‍යාව BCD වලින් මට දෙන්න ටක් ගන්න. ටක් ගාලා හදලා පොතේ හදලා ටක් ගාලා chat එකේ උත්තරේ දාන්න. මේක ලියා ගන්න. මේක ලියාගෙන ඉවරලා 75 කියන එක BCD වලින් දෙන්න මට. BCD වලින් අරගෙන chat එකේ උත්තර දාන්න ටක් ගාලා කට්ටිය හැමෝම. හරි ඔයගොල්ලෝ දාලා දෙන උත්තර හරි ඔයගොල්ලන්ගේ උත්තර හරි 7 වෙනුවෙන් මේක 5 වෙනුවෙන් මේක එතකොට 75 BCD වලින් ගත්තාන් පස්සේ මේක තමයි උත්තරේ හරි ඒකින්ද ඔන්න ඔගේ මහ ලොකු දෙයක් නැහැ හරි එතකොට අපිට අක් ගාලා ඊළඟ එකට යන් ඊළඟ සබ් ටොපික් එක දාගන්න ASCII කියන එතකොට BCD වලින් පස්සේ ආපු කෝඩින් සිස්ටම් එක තමයි BCD වලින් පස්සේ ආපු කෝඩින් සිස්ටම් එක තමයි ASCII. හරි. එතකොට ඇයි මේ ASCII කියන කෝඩින් සිස්ටම් එක මේ ලෝකෙට ආවේ? අර
ඉලක්කම් විතරක් පාවිච්චි කර කර හිටපු කම්පියුටර්ස් වල හරි ඉලක්කම් විතරක් පාවිච්චි කර කර හිටපු කම්පියුටර්ස් වල ඔන්න ටෙක්ස්ට් ඒ කියන්නේ අකුරු පාවිච්චි වෙන්න ගත්ත කම්පියුටර්ස් වල අන්න ඒකත් එක්ක අර කෝඩ් එක මදි වුණා. දැන් ඔයගොල්ලෝ දන්නවා මෝටර් බයික් වල නම්බර් ප්ලේට් එක ඉස්සලාම ඉංග්‍රීසි අකුරු දෙක ගන්නවා. දෙක ඇවිල්ලා ඒක මදි වුණාන් පස්සේනේ වාහන භාවිතය වැඩි වුණාන් පස්සේනේ අකුරු තුනේ ඉන්නද ඉංග්‍රීසි අකුරු තුනේ. දැන් ඩෙන්ටිටි කාඩ්ස් වල වුණත් එහෙමනේ. ඩෙන්ටිටි කාඩ්ස් වල වුණත් අර ලෙන්ත් එක මදි වුණාම ඒ ලෙන්ත් එක වැඩි කරනවා. නේද? දැන් ඒ වගේ දැන් මේ බයිනරි කෝඩ් මේ කම්පියුටර්ස් ඇතුළට යන්නේ. එතකොට BCD වල අර කලින් තිබ්බ BCD වල එක ඩිජිට් එකක් වෙනුවෙන් තිබ්බේ බිට් කීයද? එක ඩිජිට් එකක් වෙනුවෙන් බිට් කීයද තිබ්බේ? 4යිනේ. බිට් 4 සෙට් නේ තිබ්බේ. ඔන්න දැන් මේ ඉංග්‍රීසි අකුරු, ඒ කියන්නේ මේ ටෙක්ස්ට් අකුරු පාවිච්චි ආවයින් පස්සේ ඔන්න ඔය බිට් 4 කියන ප්‍රමාණය මදි වුණා. මොකද පාවිච්චි වෙන කැරක්ටර්ස් ප්‍රමාණය වැඩි ඉලක්කම් විතරක් නෙමෙයි ඉංග්‍රීසි අකුරුත් පාවිච්චි කරනවා. ඒකින්ද මේ හැම කැරක්ටර් එකකටම අදාළ බයිනරි කෝඩ් එකක් එපේ. ඒකින්ද බිට් 4 නෙමෙයි එක කැරක්ටර් එකක් වෙනුවෙන් බිට් 7ක සෙට් එකක් අවශ්‍ය වුණා. හරි. එතකොට ASCII කියලා දැම්මනේ සබ් ටොපික් එක. තරවත් දාලා ලියා ගන්න. We can use 128 characters 128ක් කලින් BCD වලදී characters 16යිනේ පාවිච්චි වුනේ. මේකෙදි 128ක් පුළුවන් වුණා. ඉංග්‍රීසි අකුරු ඉලක්කණුයි ඔක්කොම 128ක්. We can use 128 characters through this coding system. Through this coding system. මෙම කේත ක්‍රමය හරහා මෙම කේත ක්‍රමය මගින් ඩිජිට්ස් 128ක් භාවිතා කළ හැක. ඩිජිට්ස් 128ක් භාවිතා කළ හැක. බ්‍රැකට්ස් ඇතුළේ දාගන්න length. ඒ කියන්නේ මේ බයිනරි කෝඩ් එකේ දිග 7 bits. හරි. බයිනරි කෝඩ් එකේ දිග length එක 7 bits. එතකොට අර කලින් තිබ්බේ 4 bits. bit 4යි. භාවිතේ වැඩි වුණා. එතකොට දිග වැඩි වුණා මේ. එතකොට bit 7යි. බ්‍රැකට්ස් ඇතුලේ මේක දාන්න. හරිද? හරි. එතකොට දැන් ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ න එක්සැම්පල් එකක් දාලා තියෙනවා. දැන් මේ ඉංග්‍රීසි අකුරු ගත්තොත් එහෙම නේ කැපිටල් A ගත්තොත් කැපිටල් A එක වෙනුවෙන් තියෙන්නේ වෙනම කෝඩ් එකක්. සිම්පල් A ගත්තොත් සිම්පල් A වලට තියෙන්නේ වෙනම කෝඩ් එකක් නේ. කැපිටල් A ගත්තොත් කැපිටල් A වලට තියෙන්නේ වෙනම කෝඩ් එකක්. සිම්පල් A ගත්තොත් සිම්පල් A වලට තියෙන්නේ වෙනම කෝඩ් එකක්. හරිද? හරි. එතකොට දැන් මේකට දැන් ඉංග්‍රීසි වචනයක් ගත්තොත් ඉංග්‍රීසි වචනයටම අදාළ කෝඩ් එක අපිට ලියන්න පුළුවන්. අර වගුවෙන් බලලා ඒ විදිහට ලියන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඒකට උදාහරණයක්.
අපි මේ කෝඩින් සිස්ටම් ටික ඔක්කොම කරලා ඉවරලා අන්තිමට ඇක්ටිවිටි එකක් විදිහට ගණන් ටිකක් හදමු. ඊළඟට තුන්වෙනි සබ් ටොපික් එක දාගන්න EBCD IC. EBCD IC. ඔන්න ඊළඟට ආපු කෝඩින් සිස්ටම් එක. තරුවක් දාලා ලියාගන්න. මේකෙදි characters 256කට පුළුවන්. හරි. We can use 256 characters through this coding system. 256. We can use 256 characters through this coding system. මෙම කේත ක්‍රමය හරහා digits 256 භාවිතා කළ හැක. brackets ඇතුළේ දාගන්න. එතකොට මේක වෙද්දි මේ කෝඩින් සිස්ටම් එක එන කාලෙ වෙද්දි එක ඩිජිට් එකක කෝඩින් බයිනරි කෝඩ් එක ඩිජිට් එකක් වෙනුවෙන් ලියන බයිනරි කෝඩ් එක බිට් 8ක දිගක් වුණා. මොකද මදි වෙච්ච හින්දා දිග මදි වෙච්ච හින්දා බිට් 8ක දිගක් වුණා. මේක brackets ඇතුළේ දාගන්න. මුලින්ම බිට් 4යි ඊට පස්සේ බිට් 7ක් වුණා. ඊට පස්සේ බිට් 8 සෙට් නේ. දැන් කැපිටල් A අකුර ගත්තොත් කැපිටල් A අකුර වෙනුවෙන් බිට් 8ක්. හරි. ඊළඟට සබ් ටොපික් එක දාගන්න යුනිකෝඩ්. යුනිකෝඩ්. එතකොට යුනිකෝඩ් තමයි අපි දැනට පාවිච්චි කරන්නේ. ඒ යුනිකෝඩ් ආවේ මොකද එක රටක ධනවත් රටවල් වල විතරයි මුල් කාලේ කම්පියුටර්ස් පාවිච්චි වුනේ. හරි. සල්ලිකාර රටවල් වල සල්ලිකාර මිනිස්සු විතරයි කම්පියුටර්ස් කියන ඒවා පාවිච්චි කරන්නේ. ඒ වුණාට කාලේ යන්න මුළු ලෝකේ ගොඩක් රටවල් කම්පියුටර්ස් පාවිච්චි කරන්න ගත්තා. දුප්පත් මිනිස්සුත් කොහොම හරි මේ කම්පියුටර් එකක් පාවිච්චි කරන්න ගත්තා. ඔන්න ඔහොම ව්‍යාප්ත වීමත් එක්ක මොකක්ද උනේ? රටවල් පාවිච්චි කරන්න ගත්තාන් පස්සේ මේ කම්පියුටර්ස් එතකොට මේ රටවල් වල ඉන්න හැම ලැන්ග්වේජ් එකක් තියෙන මිනිස්සු මේක පාවිච්චි කරන්න ගත්තාන් පස්සේ මේ කම්පියුටර්ස් ඇතුලේ ඉංග්‍රීසි කීබෝඩ් එක විතරක් තිබ්බට මේ කම්පියුටර්ස් ඇතුලේ හැම භාෂාවකම හැම ලැන්ග්වේජ් එකක්ම පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය ආවනේ. එතකොට ඒ හැම ලැන්ග්වේජ් එකම හැම අකුරක්ම තේරුම් ගන්න කම්පියුටර් ඇතුලේදී මොනවා විදිහටද? බයිනරි කෝඩ් එකක් විදිහටම තමයි. ඉංග්‍රීසි අකුරු වෙන්න පුළුවන්, සිංහල අකුරු වෙන්න පුළුවන්, අරාබි වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්. නේ ජපාන් වෙන්න පුළුවන් මොන අකුරක් ඉන්පුට් කරත් ඒ හැම අකුරකටමත් බයිනරි කෝඩ් එක ඕනේ. මොකද බයිනරි කෝඩ් විතරයි කම්පියුටර් එකට තේරෙන්නේ. නේ මැෂින් ලැන්ග්වේජ් විතර තේරෙන්නේ. ඒතකොට සිම්බල්ස් තවර අපි අර WhatsApp එකෙන් යවන මූණු වගේ එක ඉමෝජි. හරි. එතකොට අන්නේ සියලුම අවශ්‍යතාවයන් නිසා තමයි යුනිකෝඩ් කියන කෝඩින් සිස්ටම් එක ආවේ. ඒතකොට තරුවක් දාලා ලියා ගන්න. We can use we can use 65,536 characters. Hatapandas Pansitissa 65,536 characters through this coding system. මෙම කේත ක්‍රමය හරහා
මෙම කේත ක්‍රමය හරහා ඩිජිට්ස් 65536ක් භාවිතා කළ හැක. භාවිතා කළ හැක. මේක ලෙන්ත් එක මොකද්ද වෙනව ඇත්තේ? BCD එකේදී එක ඩිජිට් එකක් වෙනුවෙන් එක කැරක්ටරයක් වෙනුවෙන් බිට් 4ක සෙට් එකක් තිබ්බේ. ASCII වලට ආවයින් පස්සේ එක කැරක්ටර් එකක් වෙනුවෙන් බිට් 7ක සෙට් එකක් තිබ්බේ. EBCD IC වලට ආවයින් පස්සේ එක ඩිජිට් එකක් වෙනුවෙන් බිට් කීයක්ද? බයිනරි බිට් 8ක සෙට් එකක් තිබ්බේ. ඒතර මේකෙදි බ්‍රැකට්ස් ඇතුළේ දාගන්න මේකෙදි 65536 පාවිච්චි වෙන නිසා එක කැරක්ටර් එකක් වෙනුවෙන් බිට් 16ක සෙට් එකක් තිබ්බා. බිට් 16ක සංඛ්‍යාව. බිට් 16කින් යුතු බයිනරි සංඛ්‍යාවක් තමයි මේක එක කැරක්ටර් එකක් නිරූපණය කරන්නේ. හරි ඔක බ්‍රැකට්ස් ඇතුළේ දාන්න. හරිද? හරි. හරි. දැන් බලන්න ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ ඔය අවසානයේ හරි. අවසානයේ සමරි එකට කලින් තියෙන ඇක්ටිවිටි එක. හරි. සිංහල ටෙක්ස්ට් බුක් එකේ ගැන සාරාංශයට කලින් තියෙනවා ක්‍රියාකාරකමක්. ඉංග්‍රීසි එකෙත් තියෙනවා. හරි. සමරි එකට කලින් පාඩම අවසානයේ අන්තිම තැන සමරි එකට කලින් තියෙන ඇක්ටිවිටි එක. ඒකේ පළවෙනි ගාන බැලුවොත් පළවෙනි ප්‍රශ්නේ බැලුවොත් කියලා තියෙනවා ඒ අනුලක්ෂණය. හරි. ඒ අනුලක්ෂණය ASCII කේත ක්‍රමයේදී 1.0.0.1 නේ. එතකොට 1.0.0.1 කියන්නේ 1.5 එක මගින් නිරූපණය වේ නම් F අනුලක්ෂණයේ නිරූපණය ASCII කේත ක්‍රමය ASCII කේතය කුමක්ද කියලා අහනවා. A වලින් නිරූපණය වෙන කෝඩ් එක මේකද? එහෙනම් F වලින් නිරූපණය වෙන කෝඩ් එක මොකක්ද කියලා අහනවා. හරි. F වලින් නිරූපණය වෙන කෝඩ් එක මොකක්ද කියලා අහනවා. ඕක හොයාගන්න තියෙන හොඳම විදිය තමයි මොකද්ද? ඕක හොයාගන්න තියෙන හොඳම විදිය තමයි මේක හරවනවා අපි ඩෙසිමල් වලට. හරි. මේක හරවනවා අපි ඩෙසිමල් වලට. ඕක ඩෙසිමල් වලට හරවලා ඉවර වෙලා A B C D E F කියන පිළිවෙලට ඩෙසිමල් එක වැඩි කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ආයි බයිනරි වලට හරවනවා. හරි. මේක ඉස්සෙල්ලා මම ඩෙසිමල් වලට හරවගෙන ඉන්නම්. මේක ඩෙසිමල් වලට හැරුවොත් එහෙම අර ස්විච් ක්‍රමයටම ඔක හරවන්න පුළුවන්. ස්විච් ක්‍රමයට හරවන්න පුළුවන්. ස්විච් ගත්තොත් මෙතන තියෙන එක ස්විච් එක, මෙතන 2, 4, 8, 16, 32, 64. එතකොට 64 කියන ස්විච් එකයි 1 කියන ස්විච් එකයි තමයි ඔන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ 65. ඒ කියන්නේ ඩෙසිමල් වලින් ගත්තොත් 65. ඒ කියන්නේ B කියන්නේ 66, C කියන්නේ 67, D කියන්නේ 68, E කියන්නේ 69. E කියන්නේ 69. එතකොට F කියන්නේ 70. හරි. F කියන්නේ 70 නේ. A කියන්නේ 65 නම් B කියන්නේ 66, C කියන්නේ 67, D කියන්නේ 68, E කියන්නේ 69, F කියන්නේ එහෙනම් 70 නේ. F කියන්නේ 70. එතකොට 70 අපිට බයිනරි එකක් විදිහට ලියන්නයි තියෙන්නේ. එතකොට 70 කොහොමද බයිනරි එකක් විදිහට ලියන්නේ? අපිට ඔන් කරන්න පුළුවන් 64 කියන ස්විච් එක ඔන් කරා, 32 ඕෆ් කරා, 16ත් ඕෆ් කරා, 8ත් ඕෆ් කරා, 4 ඔන් කරා, එතකොට 68යි, 2ත් ඔන් කරා, එතකොට 70යි, 1 ඕෆ් කරා. ඔන්න උත්තරේ ගත්තා. මේක තමයි උත්තරේ. කොහමද හැදුවේ?
ටෙක්ස්ට් අච්චු පොතේ දීලා තිබා අච්චු පොතේ බලන්න අච්චු පොතේ ඔයගොල්ලෝ අච්චු පොතේ තියෙනවා ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා ඉංග්‍රීසි එකේ තියෙනවා සිංහල එකේ තියෙනවා ඉංග්‍රීසි එකේ සමරි එකට වඩා උඩින් තියෙන ඇක්ටිවිටි එක තුන්වෙනි පාඩ මේ සමරි එකට උඩින් තියෙන ඇක්ටිවිටි එක සමරි එකට කලින් තියෙන ඇක්ටිවිටි එක ඉංග්‍රීසි අච්චු පොතේ සාරාංශයට කලින් තුන්වෙනි පාඩමේ සාරාංශයට කලින් තියෙන ක්‍රියාකාරකම් පළවෙනි ප්‍රශ්නේ තමයි මම මේ කරේ A වලින් කැපිටල් A වලින් නිරූපණය වෙනවලු මෙන්න මේ ද්විමය සංඛ්‍යාව බයිනරි කෝඩ් එක අපෙන් අහනවා එහෙනම් F වලින් නිරූපණය වෙන්නේ මොකක්ද කියලා. ඒතකොට කොහොමද හැදුවේ? A වලින් නිරූපණය වෙන්නේ මේකනේ. මේකට අදාළ ඩෙසිමල් එක ලියාගත්තා. 64 කියන ස්විච් එක 1 කියන ස්විච් එක අනුනලා තියෙන එකනේ 65. A කියන්නේ 65. ඒ කියන්නේ B කියන්නේ 66, C කියන්නේ 67, D කියන්නේ 68, E කියන්නේ 69, F කියන්නේ 70. 70 හැරෙව බයිනරි වලට. එතකොට මේක තමයි උත්තරේ. කොහොමද තමයි උත්තරේ ගන්නෙ? ඔය ඇක්ටිවිටි එක සම්පූර්ණයෙන් කරගෙන එන්න. හරි? ඔය ඇක්ටිවිටි එක සම්පූර්ණයෙන් හෝම්වර්ක් එකක් විදිහට කරන්න. එතකොට ඊළඟ දවසේ මම ඔය හෝම්වර්ක් එක හදලා අපි අලුතෙන් පටන් ගන්නවා 4 වෙනි පාඩම. හරි? එහෙනම් අදට ඉවරයි. ඔය ඇක්ටිවිටි එක කරන්න. එතකොට අපි දැන් 3 වෙනි පාඩම ඉවරයි සම්පූර්ණයෙන්ම. අලුත් පාඩමක් පටන් ගන්නවා. ඒකින්ද අනිවාර්යයෙන් ලබන සතිය පන්ති එන්න 4 වෙනි පාඩම